අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වනවා 11 වසරේ පළමු වට අදාළ කරන පේපරයක්. ඒකේ පාර්ට් 1 එකක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට කියනවා දර්ශක අංකය ලියන්න කියලා. ඉතින් අපි දන්නවා මේක මෙයා පාදේ වෙනවා. මෙයා දර්ශකය වෙනවා. 0.4යි 7යි 7යි 1යි සමානයි 3යි. අංක 4. ඊට පස්සේ අපිට කියනවා රුපියල් 60000ක් ණයට ගත් අයෙක් වසරක් අවසානයේ අපිට කියනවා පොලියක් ගෙවලා තියෙනවා. එහෙනම් අපි දන්නවා අර PRT යට 100 සමානයි අයිනේ. ඒතර P කියලා කියන්නේ අපේ ණය මුදල 60000යි 100ට R ඒක තමයි හොයන්න තියන්නේ. කාලේ අවුරුදු 1කින්ද එක දැම්මත යන නැතත් එකයි. ඔක සමාන වෙන්න ඕනේ 4800ට. ඉතින් බිංදු දෙකට බිංදුවක් කැපෙනවා. 600 ගුණ කිරීම R සමානයි 4800යි. දෙපැත්තම 600ෙන් බෙදෙනවා. මෙයාට මෙයා කැපෙනවා. බිංදුවකට බිංදුවක් කැපෙනවා. R සමානයි 8ක් කියලා එනවා 108යි. මේ උත්තරේ. එතකොට අපි දන්නවා මේ පාදයයි මේ පාදේ සමානයි කියලා කියන්නේ මේ කෝණේ 55 නම් මේකත් 55යි. ඉතින් අපි මොකද කරන්නේ x ධන 55 ධන 55 සමාන 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ තුන එකතුව මේ දෙක එකතුව කීයද 110යි 110 පැත්තට ගියාම අඩු වෙනවා x සමානයි 180න් 110ක් අඩු වෙනවා උත්තර එනවා 70ක් පැයට කිලෝමීටර් 71 ඒකාකාර වේගකින් ගමන් කරන මෝටර් රථයකට මිනිත්තු 15කදී යා හැකි දුර. දැන් අපි දන්නවා පැයකට කිලෝමීටර් 72 ගන්න පැයකට. එහෙනම් මිනිත්තු 15ක් කියලා කියන්නේ පැයෙන් 4න් පංගුවක්නේ. ඉතින් අපිට ඕන නම් පුළුවන් 72 4 බෙදන්නත් පුළුවන්. 72 4න් බෙදපුවාම අපිට එනවා 18ක් විතර මම හිතන එනවා. නැත්නම් අපිට හොයන්න පුළුවන් වේගය සමානයි දුර බෙදීම කාලය වේගය එනවා 72යි පැයට කිලෝමීටර් දුර කාලය මිනිත්තු 15යි මිනිත්තු 15 මම පැය වලින් ලියන්න ඕනේ එහෙනම් 15 යට 60 අනිත් පැත්තට ගියාම ගුණ වෙනවා මේ පැයට මේ පැය කැපෙනවා 15 1යි 15 4යි දෙකේව 2යි දෙකේව 36යි 36 බෙදීම 2 18යි 18යි කිලෝමීටර ඉතුරු වෙනවා. එතන කිලෝමීටර ඉතුරු වෙනවා. 18ක් එනවා. ඊට පස්සේ අපිට කියනවා මොකද්ද මේ මෙතන මේ මොනවාද A මේල B කියලා කියන අපි දන්නවා A මේල B කියලා කියන්නේ මෙන්න මේ ටික ඔක්කොම පාට වෙන්න ඕනේ. ඒ කියන්නේ අංක 1. ඊට පස්සේ
අපි දන්නවා ත්‍රිකෝණයක මේ පා දික් වෙලා එහෙනම් මෙන්න මේ කෝණේ සමානයි. මෙන්න මේ කෝණේ එකතුවනේ. ත්‍රිකෝණයක බාහිර කෝණේ සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. එහෙනම් විශිදාන x සමානයි 57යි. අනිත් පැත්තට ගියාම අඩු වෙනවා. 22යි 5යි 3යි 35යි. 35ක් එනවා. මිනිසුන් 6 දෙනෙකු දින 3කදී වගාමෙමකින් 3න් එකක්. ඒ කියන්නේ අපි දන්නවා කාර්ය කියලා කියන්නේ මොකද්ද? කාර්ය කියලා කියන්නේ මිනිස්සු ගුණ කිරීම දින මිනිස්සු 6යි දින 3යි 18යි මිනිස් දින කියලා එනවා. ඒ කියන්නේ දැන් මිනිස්සු 6 දෙනෙක් දින 3කදී යම් වැඩක් කරනවා කියලා කියනවා නේ. එතකොට ඒ වැඩේ යම් කාර්යකින් 3න් එකක්. ඒ කියන්නේ 3කින් එකක්. ඒක තමයි 18ක් කියලා කියන්නේ. අපිට කියනවා මේ වගාබිම සම්පූර්ණයෙන්ම ගාවට සුදුසු ලෙස පිරිසකර කිරීමට අවශ්‍ය මිනිස් දින ගන්න. එහෙනම් 3න් එකක් 18 නම් මෙයා 18නේ. එහෙනම් මේ දෙකත් 18ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ 18ව 3ක් වෙන්න ඕනේ. 18ව 3ක් අපි දන්නවා 54යි. 54යි මිනිස් දින. එතකොට එන්නේ උත්තරේ 4 එන්නේ. හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා. දිග දීලා තියෙනවා. අපි දන්නවා විශේෂයෙන් මෙවැනි එක අපිට ලියන්න පුළුවන් පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග කියලා ලියන්න පුළුවන්. විශේෂයෙන් මේක අපිට ලියන්න පුළුවන් ඝන මාස තුනක් තියෙනවා. එකක් තමයි සිලින්ඩරය. සිලින්ඩරය අපි ලියන්න පුළුවන් හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම උස කියලා ලියන්න පුළුවන්. අනිත් එක තමයි මේ ප්‍රිස්මේ. ප්‍රිස්මෙත් අපි ලියන්න පුළුවන් මේ හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග කියලා. ඊට පස්සේ අපේ ලියන්න පුළුවන් මොකද්ද මේක මේ ගණකයේ හරි ගණකාභය ලියන්න පුළුවන් හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග කියලා. නැත්නම් තව එකක් තියෙනවා පතුලේ වර්ගඵලයේ ගුණ කිරීම උස කියලා ගන්නත් පුළුවන්. ඉතින් මෙතන එනවා 2.25 ගුණ කිරීම 200. පොඩි මෙතන ට්‍රික් එකක් කියන්න ගුණ කරන්න පොඩි ට්‍රික් එකක්. මෙතන 200 කියලා කියන දෙක ගුණ කිරීම 100 නේ. නේද? මම මෙයාව මුලින්ම 100ෙන් ගුණ කරනවා. එතකොට මොකද වෙන්නේ? දශම ස්ථාන 1යි 2යි කියලා යනවා. ඒ කියන්නේ 225 ගුණ කිරීම 2. බිංදුව එකක් ඉතුරුයි 5යි 4යි. 450යි සෙන්ටිමීටර් 3ක් වෙනවා. 450යි සෙන්ටිමීටර් 3ක්. මෙතන චුට්ටක් ඔයගොල්ලෝ කෙයාෆුල් වෙන්න ඕනේ මේ මෙතන තියෙනවා වර්ගයක් තියෙනවා මෙතන 3ක් තියෙනවා. එහෙනම් අපි දන්නවා 450යි ඝන සෙන්ටිමීටර් 450ක් කියලා එන්න ඕනේ. වර්ග සෙන්ටිමීටර් නෙමෙයි. මොකද පරිමාවක්නේ. ඊට පස්සේ අපිට කතාවක් කියනවා මෙහෙම එකක්. පෙට්ටියක A වර්ගය හා B වර්ගයේ සීමාලා සිටි මෙන්න අමරසිත තොපි පහත ප්‍රමාණයෙන් ඇත. මෙම පෙට්ටියෙන් අහඹු ලෙස ඉවතගත් තොපිය අමරස වීම. තොපිය අමරස වීම. අමරස කියලා කියන්නේ අපි ඔක්කොම බැලුවොත් තොපි තියෙනවා මෙතන 17යි මෙතන 36යි. 17යි sorry 17යි 36යි නෙමෙයි මෙතන එකතු වෙන්නේ 17යි 13යි. බිංදුව එකක් ඉතුරුයි 3යි 30ක් තියෙනවා. ඔක්කොම 30ක් තියෙනවා. 30න් අම්බරසත් කියලා කියන්නේ මෙන්න මේක. 15යි නේ. අම්බරසත් 15යි. එහෙනම් 30න් 15. 30න් 15. විශේෂයෙන් මේ සම්භාවිතාව ගණන් හදනකොට අපිට 30න් 15ක දාන්න පුළුවන්. අර භාග සංඛ්‍යා වගේ කුඩා කියන්නේ ඒක තුල්‍ය කිරීම අනිවාර්ය නැහැ. තුල්ල කලට අවුලකුත් නැහැ. මේ උත්තරෙත් හරි මේ උත්තරෙත් හරි. හැබැයි භාගවල අපි දන්නවා භාග සංඛ්‍යාවල අනිවාර්යයෙන් මේක කුඩා කරන්න ඕනේ. තුල්‍ය කරන්න ඕනේ. හැබැයි සම්භාවිතාවේදී තුල කරන්න අවශ්‍ය නැහැ. 10 වෙනි ගාන තියන්නේ මේ විජය භාග ගාන. 2යට x 5යට 3ක් x. ඉතින් හරය සමාන නැතිනම් මෙයාව ගුණ කරනවා 3ෙන්.
3ෙන් ගුණ කරනවා 6ට 3ක් x 5ට 3ක් x එතන 3ක් x පොදුයි 6ෙන් 5 කරුණාම 1යි අංක 1 ඊට පස්සේ අපෙන් අහනවා QRS මෙන්න මේ කෝණය අහනවා විශේෂයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕන එකක් තමයි මේ රොම්බස් එක මේක රොම්බස් යන්නේ අපිට පේනවා මේ පාදේ මේ පාදේ මේ පාදේ මේ පාදේ සමානයිනේ රොම්බස් එකක ඒ කියන්නේ රොම්බස් එක අපි දන්නවා විකර්ණය මගින් අර කෝණේ සමාන බෙදෙනවා. ඒ කියන්නේ මේක 50ක් වෙනවා. හැබැයි ඕක සමාන්තරාශ්‍රය වෙන්නේ නැහැ. ඊට පස්සේ ආපහු මේ පාදේ මේ පාදේ සමානයි හින්දා මේවා 50ක් වෙනවා. තව ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එතකොට අපෙන් අහන්නේ මොකද්ද මේ QRS නේ. එහෙනම් අපි දන්නවා 50යි 50යි 100යි මේ 80ක් වෙන්න ඕනේ. උත්තරය 80යි. O කේන්ද්‍රය වන වෘත්තය මත පිහිටි ඔහොම කතාවක් අපෙන් අහනවා M හා N. අපිට මේ පේනවා මෙතනින් තියෙනවා එකම ඛණ්ඩයේ කෝණනේ. එකම ඛණ්ඩයේ කෝණ එකක් එනවා. ඒ කියන්නේ මේ n එකයි මේ 42යි. n සමානයි 42ක් කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි මෙන්න මෙයා ගත්තොත් මේ ගත්තොත් අපිට පේනවා මෙන්න මේ කෝණේ වගේ මෙන්න මේ කෝණේ දෙගුණයක් වෙන්න ඕනේ. අර වෘත්තය පරිධිය මත කෝණය වගේ කේන්ද්‍රය මත ආපත කෝණ දෙගුණයක් වෙන්න එපා. එහෙනම් මෙයා 42 නම් n කියන්නේ 42 නම් මෙයා වගේ දෙගුණයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ m සමානයි 42 වගේ දෙගුණයක් වෙන්න ඕනේ. 4යි 8යි 84ක් වෙන්න ඕනේ. 42යි අපි මුලින්දා තියෙන m නේ. m 84යි n 42යි. 13 වෙනි ගාන ඒ නම් ධන නිකිලය පහත සම්බන්ධතාවය පෙන්නයි අපෙන් අහනවා පැවතිච්ච කුඩාම සංඛ්‍යාව. ඒ කියන්නේ ඒට ගන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව. මේ අනිත් පැත්තට ගියාම අඩු වෙනවා. 2ක් 4 ඍණ 1 වෙනවා. 2ක් 6ක් වෙනවා. 2ෙන් බෙදපුවාම 3ක් එනවා. ඒ කියන්නේ ඒ වලගේ 3ට වඩා විශාලයි. දැන් අපි මේක සංඛ්‍යාරයක වැන්දොත් 0යි 1යි 2යි 3යි. අපි 3 රවුන්ඩ් කරනවා. 3 රවුන්ඩ් කරනවා. ඊට අපි දන්නවා ඊට වඩා විශාලයිනේ. එහෙනම් 3ට වඩා විශාල කියලා කියන්නේ මෙන්න මේ දකුණු පැත්ත පාට වෙන්න ඕනේ. එතකොට 3ට සමාන නැති හින්දා ඒ කියන්නේ මෙතන අර සමාන කිරීමක් නැහැ නේ මෙහෙම. ඒ කියන්නේ 3 ගන්න බෑ. ඒකට ආව විශාල සංඛ්‍යාවක්. එතකොට දැන් ඔය පාට දැන් පාට කරන්නේ අපි අසමානතාවයනේ පාට කරන්නේ. ඒ කියන්නේ ඒට ගන්න පුළුවන් සංඛ්‍යාවනේ පාට කරන්නේ. එතකොට ඒට ගන්න පුළුවන් උපරිම මේ මොනවාද ඒක නිකිලයකුත් කියලා කියනවනේ. ධන නිකිලයකුත් කියලා කියනවා. එහෙනම් ගන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව තමයි 4. 4 තමයි ගන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව. ඊට පස්සේ අපි දන්නවා මේ විස්කම්භය මගින් පරිධි ආපත කොන අංශක 90යි. එතන අංශක 90ක් එනවා. අපෙන් අහනවා BAC. හොඳ දේ තමයි 90න් 40ක් අඩු කරන්නේ. 9යි 4යි 49යි. 49 අංශක. මෙතනින් අපි දන්නවා x ධන 1 සමානයි බිඳුව හෝ 2ක් x ඍණ 1 සමානයි බිඳුවයි. ධනෙක අනිත් පැත්තට ගියාම ඍණ එකක් වෙනවා. මේ අනිත් පැත්තට ගියාම මොකද වෙන්නේ? 1 වෙනවා දෙපැත්තම 2කින් බෙදෙනවා. x සමානයි භාගය වෙනවා. ඍණ 1යි භාගයයි. ඍණ 1යි භාගයයි කියලා කියන්නේ එකනේ. ඍණ 1යි භාගයයි.
කොහොම හරි x ට ඍණ 1 වෙන්නත් පුළුවන් භාගය වෙන්නත් පුළුවන්. අපිට කියනවා පළමු සාන්නිකාචරණ හොයන්න කියලා කියනවා. අපි කොහොමද මෙයාව ගුණ කරන්න වෙනවා. 38 38න් ගුණ කරන්න වෙනවා. 8 වරක් 8 64යි 4 දානවා 6ක් ඉතුරුයි. 3 වරක් 8 24යි 30යි. 3 වරක් 8 24න් 4 දානවා 2ක් ඉතුරුයි 9යි 11යි. 4යි 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 1යි. දශම ස්ථාන දෙකක් යනවා කියලා කියන්නේ 14.4යි 4යි. එතකොටයි බලන්න ඕනේ 14ට කවුද ළඟ කියලා. 14ට ළඟ ඇත්තටම මෙයා ළඟයි නේ. මෙයා ළඟයි. 13.6යි 9 ගොඩක් ළඟ. ඒ කියන්නේ උත්තරේ එන්නේ 3.7. වෘත්තාකාර පරිධියක පරිධිය 2πa වෙන සිලින්ඩරයක උස දෙනවා. අපෙන් අහන වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. අපි දන්නවා වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමානයි 2πrh. එතකොට පරිධිය 2πa නේ. 2πa ඒ කියන්නේ මේ මෙතන ඇවිල්ලා මේ 2πr කියලා කියන්නේ පරිධිය තමයි. ඒකට පරිධිය ඇවිල්ලා 2π එක දෙනවා. උස දෙනවා 10ක්. එහෙනම් දෙවරක් 10 කීයද? දෙවරක් 10 20යි. 20යි πa කියලා ලියන්න පුළුවන්. 20යි πa. ඉතින් අපිට මේ තව එකක් තියෙනවා මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් ඕන නම් 2πr කියලා කියන්නේ පරිධියනේ. පරිධිය ගුණ කිරීම උස කියලා ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කේන්ද්‍රය O වන OX අපිට කියනවා 6යි කියලා. AB ජාය 16 කියලා කියන්නේ මෙයා 8යි මෙයා 8යි. ඒ වගේ මෙතන අංශක 90ක් වෙනවා. අපෙන් අහන්නේ ආරය. ඉතින් අපි දන්නවා මෙතන හැදෙනවා මොකද්ද? මෙතන හැදෙනවා මේ ඍජුකෝණ ත්‍රිකෝණයක් හැදෙනවා. ඉතින් මේකල පයිථාගොරස් ත්‍රිත්වයක් 6 8 10. උත්තරේ 10 සෙන්ටිමීටර්. දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් ඕනට මේක පයිථාගොරස් දාලා හදන්න ඕනද කියලා. සාමාන්‍යයෙන් මේ පාර්ට් 1 වල පයිථාගොරස් දැමීම අත්‍යවශ්‍ය නැහැ. ඔබට ඕන නම් ලියන්න පුළුවන් මේ එකපාර 10 කියලා ලියන්න පුළුවන්. හැබැයි මෙතන පොඩ්ඩක් ලකුණු කරන්න මෙහෙමයි ගත්තේ කියලා. මේක පයිථාගොරස් සෙවීම අත්‍යවශ්‍ය නැහැ. හැදුවත් කමක් නැහැ පයිථාගොරස් දාලා පාර්ට් 1 නම්. මේකේ සාධක තමයි ಗುಣ වුණාම ධන 42 එකතු වුණාම ඍණ 13යි කියලා කියන්නේ ඍණ 7යි ඍණ 6යි. පැත්තක දිග 14ක් වෙනවලු. අඳුරු කොළ කොටසේ පරිමිතිය. අඳුරු කොළ කොටසේ පරිමිතිය කියලා කියන්නේ එතකොට මේ දිග 14යි මේකත් 14යි. එහෙනම් මේ චාප දිග අපි හොයන්න ඕනේ. චාප දිග අපි කොහොමද හොයන්නේ? 2πr 360න් θ. එතකොට 2යි 7න් 22යි r ඇවිල්ලා 14යි. 360න් මේක අංශක 90. 90 1යි 90 4යි. 7 1යි 7 2යි. 2 2යි 2 1යි 2 1යි 2 1යි. මෙතනින් යනවා 22ක් එනවා මෙන්න මේ දිග. එහෙනම් මේක පරිමිතිය කියලා කියන්නේ 14යි 14යි 22යි එකතු කරන්න ඕනේ. බිංදුව එකක් ඉතුරුයි 5යි. 50ක් එනවා නේද? මේ 50ක් එනවා. 50 සෙන්ටිමීටර්. අපෙන් කුඩා වීජීය ප්‍රකාශන වල නැත්නම් වීජීය පදවල කුඩා ප්‍රතිගුණාකාරය 3 5 6 කියන සංඛ්‍යා තුනේ කුඩා ප්‍රතිගුණාකාරය මට නම් හිතෙන්නේ 30 කියලා. 30 නේ. අපිට ඕනේ හදන්න පුළුවන්. ඒ කියන්නේ 3 6 9 3 5 3 5 6 කුඩා ප්‍රතිගුණාකාරයක් වෙන්නේ. 3ෙන් බෙදමු. 3 1යි 3 වැටිලා 5 ලියනවා මෙතනින් 2යි. 3 වරක් 5 15 වරක් 2 30යි. 30යි
30යි a වර්ගයේ b. a වල උපරිම බලය a වර්ගයේ b වල උපරිම බලය b විතරයි. 22 අපිට කියන මෙහෙම කතාවක් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය 48යි සෙන්ටිමීටර වර්ගය කියලා දෙනවා නේද? සමාන්තරාශ්‍රයේ වර්ගඵලය දෙනවා. ඒ කියන්නේ අපි මේක පාට කළොත් wx yz. ඒ කියන්නේ මෙන්න මේකේ වර්ගඵලය. මෙන්න මේකේ වර්ගඵලය අපිට දෙනවා කීයද? 48යි. අපෙන් අහනවා ත්‍රිකෝණයේ වර්ගඵලය. මෙතන ත්‍රිකෝණය කියලා අදහස් කරන්නේ මම හිතන්නේ මෙන්න මේ ත්‍රිකෝණය තමයි අදහස් කරන්නේ. ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒ කියන්නේ මෙන්න මෙයා. ඉතින් අපි දන්නවා එකම සමාන්තර රේඛා අතර. ඒ කියන්නේ මෙන්න මේ සමාන්තර රේඛාව මේ සමාන්තර රේඛාව එකම සමාන්තර රේඛා අතර සහ එකම ආධාරකයේ මත තියෙන සමාන්තරාශ්‍රික වර්ගඵලය ත්‍රිකෝණික වර්ගඵලයෙන් දෙගුණයක් වෙනවා. ඒක අනිත් පැත්ත ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වගේ භාගයක් වෙනවා ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් මේකෙන් බයක් කීයද? 24යි. 48 දෙකෙන් බෙදනනම් හරි. උපකල්පිත මධ්‍යනය 35.5යි. වන දත්ත සමූහයක අපගමනවල දැන් අපි දන්නවා එකක් මොකද්ද? සැබෑ මධ්‍යනය. සැබෑ මධ්‍යනය සමානයි උපකල්පිතවල මධ්‍යනය ධන නෑ. සැබෑ මධ්‍යනය සමානයි උපකල්පිත මධ්‍යනය. උපකල්පිත මධ්‍යනය ධන අපගමනවල මධ්‍යනය. මොකද මතක ඇති අපි ලියනවා මේක a ධන සිග්මා fd බෙදීම සිග්මා f කියලා ලියනවා. ඔයගොල්ලෝ මතක ඇති. ඒතකොට උපකල්පිත මධ්‍යනය දෙනවා කීයක්ද? 35.5ක් කියලා දෙනවා. ඊට පස්සේ අපගමන මධ්‍යන්නේ ඍණ ගාණක් එන්නේ. ඍණ 4.5ක් එන්නේ. ඒ කියන්නේ 35.5න් 4.5ක් අඩු කරන්න ඕනේ. 0.1යි 3යි. 31ක් වෙන උත්තරේ. 31යි. විසි 4 අපිට මෙහෙම කතාවක් කියනවා. අන්තක්කන්න දෙක. ඒක අපිට කියන්න ඕනේ නැහැ අපිට පේනවා නේ. මෙතන අන්තක්කන්න දෙකනේ. සහ අපි එතන අපි ලියාගමු මේ එතන මේ දැන් අපිට අනුක්‍රමණය හොයන්න බෑ. අනුක්‍රමණය හොයන්න අපි එතන කණ්ඩායම් කියලා ලියාගමු. x වල 0යි y වල 2යි. මෙතන x වල 3යි y වල 5යි. එතකොට m කියලා කියන්නේ අපි දන්නවා 5න් 2ක් අඩු වෙනවා. ඊට පස්සේ 3න් බිඳුවක් අඩු වෙන්න ඕනේ. 3 යට 3 එකයි අනුක්‍රමණය එකයි. එහෙනම් අපි දන්නවා සාධාරණ සමීකරණය y සමානයි mx ධන c වලින් y සමානයි 1x ධන අනුක්‍රමණය 2යි. ඒ කියන්නේ 1x කියන්නේ නෑනේ x නේ. x ධන 2. අංක 2. ඊට පස්සේ AB සහ AC AB සහ AC සරල රේඛාවට සමදුරයෙන් පිහිටි ලක්ෂයන්ගේ පතය AD වෙනවා. AD වෙනවලු A හා D ට සමදුරයෙන්. A හා D ට සමදුරයෙන් කියලා කියන්නේ මේක ලක්ෂයක්නේ. A ලක්ෂයක් D ලක්ෂයක්. ඒ කියන්නේ AD වල ලම්බ සමච්ඡේදය වෙන්න ඕනේ. AD වල ලම්බ සමච්ඡේදය. එය AB හෝ AC හම්බෙන තැන. AB හෝ AC හම්බෙන තැන M. එක්කෝ මෙතන M නැත්තම් මෙතනනේ හම්බෙන්නේ. මෙතන M. ඔය තැන එක තමයි උතන හරියටම තියන්නේ. එතන එකක් තියෙනවා මේ එතන දෙකක් එක වගේම කියලා තියෙනවා දෙවෙනි ගාන. ඉතින් මම හිතනවා ඔව් තින්නේ
ඔතන එන්න ඕනේ මේ AD වල ළම සමච්ඡේදය විතරයි උතන ගන්න ඕනේ. මෙන්න මේ දෙක එක වගේ පොඩ්ඩක් තියෙනවානේ. හින්දා 1 2 දෙකම හරි කියලා මම ඉතින් හිතනවා එතන. 1 2 දෙකම හරි කියලා මම හිතනවා. හරි. මෙහෙම දෙකුත් තියෙනවා උතනනේ. මම හිතන එක තමයි කියලා. දෙක වෙන්න බෑ. මට කියන්න හේතුව මොකක්ද කියලා. හේතුව තමයි මෙන්න මෙතනනේ. මෙතන තියෙන එක කොටසක් තියෙන. මෙතන කොටස් දෙකක් තියෙනවා. එහෙනම් එක තමයි උත්තරේ. ඔව් ඒක තමයි උත්තරේ. මොකද අපි දන්නවා ලම්බ සමච්ඡේදයක් හඳිනකොට අනිවාර්යයෙන්ම මේ කොටස් දෙක සමාන වෙන්න ඕනේ. මෙතන තියෙන එකයි. එහෙනම් එක තමයි උත්තරේ. රූපහාය නාලිකාව චිත්‍රපටයක් විකාශය වන අතර නියමිත කාලයෙන් 6න් එකක් තෝත් විකාශයට. ඉතින් අපි දන්නවා මේකට ඔයගොල්ලෝ මගේ YouTube channel එක බැලුවා නම් මේ බාගාන හදන්න පුළුවන් ක්‍රම රාශියක් මම කතා කරන විදිහ. ඒ කියන්නේ ක්‍රම දෙකක් සාකච්ඡා කරලා තියෙනවා. රූප සටහන් ක්‍රමය සහ මමම හදපු ක්‍රමයක් තියෙනවා. මේ අර රුක් සටහන් ක්‍රමය කියලා. ඒ රුක් සටහන් ක්‍රමය අර මං චුට්ටක් හැදුවේ ටිකක් තේරුම් ගන්න. ඇත්තයි වගන්ති ක්‍රමයේම තමයි. ඒක චුට්ටක් මම ඇඩ්වාන්ස් කරලා මම රුක් සටහන් ක්‍රමයක් නිර්මාණය කරලා තියෙනවා. චුට්ටක් ඔයගොල්ලෝ ඒක ස්ටඩි කරන්න මගේ YouTube channel එක හරහා. ඒ කියන්නේ YouTube channel එකේ ගොඩක් වීඩියෝස් තියෙනවා. පළමුවට අදාළ කරන කියන්නේ 10 වසරේ 11 වසරේ පළමුවට අදාළ කරන පේපර් වල මම රාශියක් ඒවා සාකච්ඡා කරලා තියෙනවා. අපිට කියනවා මම මෙතන පොඩි chart එකක් හදාගෙන යන්න. එකක් තියෙනවා. ඔයගොල්ලෝ මේ රුක් සටහන කටුවැඩ කෝලයක හදාගන්න. කටුවැඩ කෝලයක හදාගෙන උත්තර විතරක් ගන්න අවශ්‍ය තැනට. ප්‍රවෘත්ති කියනවා 6න් එකක්. නියමිත කාලයෙන් 6න් එකක් ප්‍රවෘත්ති විකාශනයත් ඉතිරි කාලයෙන්. එතකොට ඉතිරි කාලය කියලා කියන්නේ එකෙන් අඩු කරන්න ඕනේ 6න් එකක්. එකෙන් 6න් එකක් අඩු වුණාම උත්තර එනවා 6න් 5. ඒක තමයි ඉතිරිය. ඉතිරි කාලයෙන් කීයක්ද? ඒ කියන්නේ ඇඩ්ස් කියලා කියන්නේ නේද? කාලයෙන් අනුග්‍රහ බෞතුන්ගේ වෙළඳ මම ඇඩ්ස් කියලා දාන්නවා. ඇඩ්ස් වලට යනවා 6න් 5න්. 6න් 5න් 20න් 3ක්. ගුණ කිරීම 20න් 3. පහේව 1යි පහේව 4යි. 3ඒව 1යි 3ඒව 2යි. 8න් 1යි. ඇඩ්ස් වලට යනවා 8න් 1ක්. හරි. දැන් අපෙන් අහන ප්‍රවෘත්ති විකාශයට කාලය වෙන් කළ පසු ඉතිරි චිත්‍රපට විකාශයට නියමිත මුළු කාලය කවර බායද කියලා අහනවා. ඉතින් අපිට පේනවා 6න් 5යි කියලානේ. 6න් 5 කියන්නේ ප්‍රවෘත්ති විකාශය හැර ඉතිරි අපෙන් අහන්නේ. ඒකට දැන් විශේෂයෙන්ම ඔයගොල්ලෝ මේ ගණන් පේපරේ හදන්න එපා. මම මේක දාලා තියෙන ගොඩක් උන පහසු වෙන්න දාලා තියන්නේ. එතකොට ඔයගොල්ලෝ අංක 1ට මේ ටික හදන්න ඕනේ. දැන් ඔයගොල්ලෝගේ පේපරේ නම් මේ මෙහෙම 1 2 3 4 කියලා නෑ. මම මේ ගොඩක්ලට මේ පේපර් එක කරලා තියන්නේ මගේ අර මොනවාද අර Google ෆෝම් එකට ගොඩක් සපෝට් වෙන්න තමයි මම මේ පේපරේ හදලා තියන්නේ. නමුත් ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලෝ ඇත්ත විභාගෙදී මෙහෙම 1 2 3 4 නැති හින්දා ඔයගොල්ලෝ මෙන්න මේ මම මේ රවුම් කරන ටික විතරක් තියන්න ඕනේ. එක ප්‍රශ්නට අදාළව. ඊට පස්සේ අනුග්‍රහාවක බෞතුන්ගේ වෙළඳැන්වීම සඳහා කාලය වෙන් කළ කාලේ චිත්‍රපට විකාශන මුළු කාලේ. එතකොට මෙන්න මේ ටික ඔයගොල්ලෝ හදන්න මේ ලියන්න ඕනේ අංක 2 ප්‍රශ්න ගාවේ. ඒතර 8න් එකක් කියලා අපිට එනවා. ඊට පස්සේ අපිට කියනවා මොකද්ද? අනුග්‍රහක බෞතුන්ගේ වෙළඳැන්වීම සඳහා වෙන් කළ කාලයට වඩා මිනිත්තු 6ක් වැඩිපුර ප්‍රවෘත්ති විකාශයට වෙන් කර ඇතනම්. ඒ කියන්නේ ප්‍රවෘත්ති විකාශයේ කාලය වැඩිලු ඇඩ්ස් වලට වඩා. එහෙනම් ඒ දෙකේ වෙනස. ඒ දෙකේ වෙනස තමයි මිනිත්තු 6ක් කියන්න ඕනේ. එහෙනම් අපි 6න් එකෙන් අඩු කරන්න ඕනේ 8න් එකක්. හරය සමාන නැතිනම් මේක 24 කරන්න පුළුවන් හින්දා මම මෙයා 4න් ගුණ කරනවා. මෙයා 3න් ගුණ කරනවා. දෙකේ ඒ කියන්නේ මේ දෙකේ වෙනස මිනිත්තු 6යි. මෙතනින් එනවා 24න්
ඒ කියන්නේ මේ දෙකේ වෙනස හරිද? මිනිත්තු 6ක් මම ඒක දැනට ඔහම නොලිය ඉන්නම්කෝ. මම පැටලෙනවනේ ඔයගොල්ලෝ. 24න් 4යි අඩු කිරීම 24න් 3යි. ඒ කියන්නේ 24න් 1යි. ඒ කියන්නේ 24න් එකක් තමයි මිනිත්තු 6. එහෙනම් 24න් 24ක් කීයද? 24 ඒවා 6ක්. එනවා 4යි 2ක් ඉතුරුයි මිනිත්තු 144ක් කියනවා. අපිට කියනවා වෙළඳ දැන්වීමක් මිනිත්තුව කාලයක් විකාශනය කිරීමට 35000ක් අය කරගෙන නම් චිත්‍රපටයේ විකාශනය වන කාලය තුළ වෙළඳ දැන්වීම වලින් අපේක්ෂිත ආදායම. එතකොට අපි දන්නවා මුළු කාලේ 144යි මුළු කාලෙන් කොච්චරක් මේ ඇඩ්ස් දානවද 8න් එකක්. එහෙනම් අපි බලන්න ඕනේ 144න් 8න් එකක් බලන්න ඕනේ කීයද කියලා. ඒ තමයි ඇඩ්ස් වලට වෙලා වෙන් කරලා තියෙන කාලය. දෙවරක් 4යි දෙවරක් 72යි. දෙවරක් 2යි 36යි. ඒ කියන්නේ 18ක්. ඒ කියන්නේ මිනිත්තු 18ක් ඇඩ්ස් වලට වෙන් කරලා තියෙනවා. එහෙනම් මිනිත්තුවකට කීයද? 35000. එහෙනම් 35000 ඒවා 18ක්. 35 ගුණ කරමු 18 එන්නේ. 5 8 40යි 4ක් ඉතුරුයි 9යි 24යි 2ක් ඉතුරුයි 5යි. බිංදුවයි 3යි 6යි තව මම බිංදු 3ක් අමතක කළානේ. 6,30,000ක් එනවා. 6,30,000ක්. 6,30,000ක් එන්නේ. කොතරම් අපිට වැරදුනේ. ඇඩ්ස් වලට 8න් එකයිනේ. ඇඩ්ස් වලට 8න් එකයි. මුළු කාලේ මිනිත්තු 144යි. 144න් 8න් එකක්. 4 දෙකේව 4යි දෙකේව 72යි. දෙකේව 2යි 30යි මිනිත්තු 18යි. 18 9යි 24යි 2ක් ඉතුරු 5යි බිංදුවයි 3යි එකක් ඉතුරුයි 6,30,000ක් එන්න ඕනේ. 6,30,000ක්. මම හිතන්නේ මෙතන උත්තර ටික නෑ. නමුත් ඔයගොල්ලෝ මේ ටික එතන හදන්න. මම හිතන්නේ එතන උත්තරේ නෑ කියලා මම හිතනවා. මම හිතන්නේ මෙතන 6,50,000 නෙමෙයි එන්න ඕනේ 6,30,000 එන්න ඕනේ මෙතන. හරි. කොහොම හරි උත්තරේ එන්නේ මේකයි. මම හිතන්නේ මෙතන උත්තරේ නෑ. පොඩි printing mistake එකක් තියෙනවා. ඔයගොල්ලෝ එතන මම කිව්වා වගේ මේ හදන විදිය විශේෂයෙන් මේ මිනිත් ඒක තුන්වෙනි ගාන හදන විදිය මෙන්න මේ ටික තියෙන්න ඕනේ එතන. මේ ටික තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ටික මේකයි තියෙන්න ඕනේ අංක 4 ගාව. ඒකට තමයි ලකුණු දෙන්නේ. අංක 2 අපිට කියනවා මෙහෙම එකක්. පැත්තක දිග සෙන්ටිමීටර 28ක් වන ABCD සමචතුරස්‍ර ලෝහතාඩුවකි එහි අඳුරු කළ PDQ කියලා කොටසක් තියෙනවලු කපා ඉවත් කරනවා. අපෙන් අහනවා රූපේ දී ඇති තොරතුරු අනුව කපා ඉවත් කළ පසු කේන්ද්‍ර ඛණ්ඩයේ අරය. කළ පසු කේන්ද්‍ර ඛණ්ඩයේ අරය. ඔව් මෙන්න මෙතන අරය අහන්නනේ. ඉතින් අපි දන්නවා මේ දිගයි සමාන හින්දා 28 දෙකෙන් බෙදපුවම 14යි. ඔයගොල්ලෝ 28 දෙකෙන් බෙදලා කියලා පෙන්නන්නේ. දෙවෙනි කපෙන් අහනවා PQ චාප දිග. අපි දන්නවා චාප දිග කියලා කියන්නේ 2πr 360න් තීටානේ. 2යි 7න් 22යි. හරය කියන්නේ 14යි.
360 මෙන්න මෙතන කෝණේ අංශක 90යි. 90 එකයි 90 4යි. 7 එකයි 7 2යි. 2 එකයි 2 2යි 2 එකයි 2 1යි. 22ක් එනවා. මෙයා එනවා 22ක් සෙන්ටිමීටර්. DPQ DPQ අනුරූපල කේන්ද්‍ර කාණ්ඩ කොටස ඉවත් කළ පසු ඉතිරි වන ලෝහ තහඩුවේ පරිමිතිය. එතකොට පරිමිතිය කියලා කියන්නේ අපි දන්නවා එයාගේ පරිමිතිය කියලා කියන්නේ ඉතිරි කොටසනේ. මෙයා 28යි, මෙයාත් 28යි, මෙයා 14යිනේ. 22යි, මෙයාත් 14යි. ওই ටික එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ 28යි 28යි 14යි 22යි 14යි එකතු වෙන්න ඕනේ. 16යි 20යි 22යි 26යි දෙකක් ඉතුරුයි. 2යි 4යි 6යි 7යි 9යි 10යි 106ක් සෙන්ටිමීටර එනවා. PDQ කේන්ද්‍ර ඛණ්ඩ කොටස කපා ඉවත් කළ පසු ඉතිරි වන ලෝහ තහඩුවේ වර්ගඵලය. ඒතර අපි මුලින්ම හොයන්න ඕනේ මොකද්ද? මුලින්ම අපිට හොයන්න පුළුවන් මේ සමචතුරස්‍රයේ වර්ගඵලය. සමචතුරස්‍රයේ වර්ගඵලය සමානයි 28 ගුණ කිරීම 28. 28 ගුණ කිරීම 28. එකක් ඉතුරුයි 5යි. 4යි 8යි 7යි. ඊට පස්සේ අපි හොයන්න ඕනේ මෙන්න මේ කේන්ද්‍ර ඛණ්ඩයේ වර්ගඵලය හොයන්න ඕනේ. කේන්ද්‍ර ඛණ්ඩයේ වර්ගඵලය සමානයි 5r වර්ගය. 5r වර්ගයේ 360න් θ. කියන්නේ 7න් 22යි අරය 14නේ. 14 දෙකක් එනවා 360න් 90යි. 91යි 94යි. 7 1යි 7 2යි. 2 1යි 2 2යි. 2 1යි 2 7යි. 154ක් එනවා සෙන්ටිමීටර වර්ගය. එහෙනම් අඩු කරන්න ඕනේ. 0යි 3යි 6යි 630ක් එන්න ඕනේ. දිලන තරු ක්‍රීඩා සමාජයේ සමාජිකයන් අතර ක්‍රිකට් වොලිබෝල් ඔහොම ගහනවලු. අපිට කියනවා මොකක්ද හරි පටපස්ථාරයට අනුව ටෙනිස් ක්‍රීඩා කරන සමාජයෙන් ගණන. මුළු සමාජය ටෙනිස් කෝණයනේ. ඒ කියන්නේ අපි දන්නවා ඔක්කොම කෝණය 360යි. මෙයා 45යි. එහෙනම් 45 එකයි 45 වටයි. 8න් එකක් එන්න ඕනේ. මෙම ක්‍රීඩා සමාජයේ ටෙනිස් ක්‍රීඩා කරන කට්ටිය 15 නම් ක්‍රිකට් ක්‍රීඩා කරන කට්ටිය. ඉතින් අපිට පුළුවන් ඉතින් 45කින් 15ක් නම් 45 ඒවා ඒ කියන්නේ 45 බලන් එන්නත් පුළුවන්. ඒ කියන්නේ එකාංශයකට හොයන්නත් පුළුවන්. හැබැයි මම ගොඩක් පේපර් ගන්නවා මම කියලා තියෙනවා මෙහෙම දන්න කියලා. මම ගන්නවා ක්‍රිකට් සහ ටෙනිස් ගන්නවා. ක්‍රිකට් කෝණය 120යි ටෙනිස් කෝණය 45යි. ටෙනිස් 15යි ක්‍රිකට් දන්නේ නැහැ. මං කියලා තියෙනකොට මේ අනුපාත ක්‍රමයක් හදන්න කියලා. අපි හරස් ගුණ කරන්න ඕනේ. x ගුණ කිරීම 45 සමානයි 120 ගුණ කිරීම 15. දෙපැත්තම 45න් බෙදනවා. මෙයයි මේ කැපෙනවා 15 1යි 15 3යි. ඒ කියන්නේ උත්තරේ එනවා 40ක් එනවා. සෝරි 40ක් කියලා කියන අංශක නෙමෙයි මේ මුළු පිරිස ඒ කියන්නේ මේ ක්‍රිකට් ගහන කට්ටිය 40ක් කියලා එනවා. අංක දෙක. ඉතින් ගොඩක් හොඳයි මේ ක්‍රමේ භාවිතා කරන ඕගොල්ලෝ.
වොලිබෝල් සඳහා සහභාගී සමාජික ගාන දෙනවා අපෙන් අහනවා ඒකේ කෝණයනේ. එහෙනම් මම ආපහු ගන්නවා ටෙනිස් සහ වොලිබෝල් ගන්නවා. ටෙනිස් කෝණය 45යි. වොලිබෝල් කෝණය තමයි හොයන්න තියන්නේ. මම දානවා y කියලා. ඊට පස්සේ ටෙනිස් ගාන 15යි. වොලිබෝල් ගාන 35යි. හරස්තුව කරන්න ඕනේ මොකද කෝණේ වැඩි වෙනකොට ගානත් වැඩි වෙන හින්දා. ඉතින් 15 ගුණ කිරීම y 15 ගුණ කිරීම y සමානයි 45 ගුණ කිරීම 35. දෙපැත්තම 15න් බෙදෙනවා. මෙයයි කැපෙනවා 15 1යි 15 3යි. y සමානයි 5යි 1ක් ඉතුරුයි 10යි. 105ක් එනවා කෝණ. කෝණ 105යි. ඒ කියන්නේ අංක 4. මෙම ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු වන අමරදාස පුහුණු වීම සඳහා එක්තරා දිනක් ඇවිද ගිය අයුරු පහත දුර කාල පස්තරේ දක්වා ඇත. අපිට කියන අමරදාස පළමු මිනිත්තු 25 තුළ ඇවිද ගිය ඒ කියන්නේ පළමු මිනිත්තු 25 තුළ ඇවිද ගිය වේගය පැයට කිලෝමීටර් සොයන්න. ඒ කියන්නේ මෙන්න මේ වේගය හොයන්න ඕනේ. දැන් මොකද කරන්නේ? මේ උස බෙදනවා මෙන්න මේ කාලේ. උස එනවා කොච්චරද? 5ක් එනවා. උස 5යි කිලෝමීටර්. මේ දිග නම් මිනිත්තු 25යි. ඒ කියන්නේ මිනිත්තු 25යි පැය ගන්න මම 60න් බෙදනවා. එතකොට පැය මේ ඇවිල්ලා වේගය. වේගය සමාන දුර බෙදීම කාලය. එතකොට එනවා 5යි කිලෝමීටර්. මෙයා බෙදීමනේ 25 යට 60. එතකොට ඒක ගුණ කිරීමක් වෙනවනේ. 60 උඩ ගිහිල්ලා 25 පල්ලයට එනවා. 5 1යි 5 5යි 60කට 5 12යි. එහෙනම් 12යි පැයට කිලෝමීටර් කියලා එනවා. 12යි පැයට කිලෝමීටර්. අමරදාස මීටර් 10ක කාලයක්. අමරදාස මීටර් 10ක කාලයක්. sorry මිනිත්තු 10ක කාලයක්. මිනිත්තු කියන්නේ මෙන්න මේ දිග. මෙන්න මේ ඒ කොටස. මිනිත්තු 10ක කාලයක් නැවතී සිට මෙන්න මේ දිග යන මෙන්න මේ දුර යනවලු 18යි. 18යි පැයට කිලෝමීටර වලින් යනවලු. අපෙන් අහනවා මේ s වලාගේ. එහෙනම් අපි දන්නවා එතන තියෙන වේගය මම ත්‍රිකෝණයක් හඳ ගන්නවා. මේ උස මම ගන්නවා h කියලා. මේ කාලේ අපි දන්නවා 10 කියලා. එහෙනම් ආපහු වේගය සමානයි දුර බෙදීම කාලය. දුර ගන්නේ h වලින් කාලය 10යි යට 60යි. මෙතන මම h නේ මම මෙතන ගන්නවා x කියලා ගන්න. නැත්නම් පැටලෙන්න පුළුවන්. x කියන උසක් ගන්නෙ මම. මෙතන x කියලා ගන්න නැත්නම් පැටලෙන හින්දා. මෙතන මම ගන්නේ පැය වලින්. එතකොට වේගය අපි දන්නවා. වේගය කීයද? වේගය 18යි. 18යි පැයට කිලෝමීටර් සමානයි x යට 10 බෙදීම 60. එයා ඉන්නේ පැය වලින්. දැන් මෙයා මේ පැත්තට ගියහම ಗುಣ වෙනවා. එතන මොකද වෙන්නේ? 18යි පැයට කිලෝමීටර් ಗುಣ කිරීම 10යට 60යි. මෙයා පැය. h ඍණ එකට h කැපෙනවා 10 1යි 10 6යි 18 බෙදීම 6 3ක් කිලෝමීටර එනවා. ඒ කියන්නේ 3ක් කිලෝමීටර කියලා කියන්නේ මේ උස 3යි. ඒ කියන්නේ මේ උස 3ක් එනවා. 3ක් කියලා කියන්නේ 5යි 3යි 8යි. එහෙනම් s එන්න ඕනේ 8. ඒ මේ උස 3යිනේ. එහෙනම් 5යි 3යි 8යි. අපෙන් අහන්නේ s අහන්නේ නැතුව මේ මෙන්න මේ උස නෙමෙයි අහන්නේ මේ උස 3යි. ඒතර 5යි 3යි 8යි.
එක්තරා පළාත් පාලන ආයතනයක් තාම බල ප්‍රදේශයට අයත් නිවසක තක්සේරුව දීලා තියෙනවා 1,40,000යි කියලා. 108ක වාර්ෂික වරිපණම් බද්දක් ගෙවන්න ඕන. අපෙන් අහනවා වර්ෂයකට. එහෙනම් අපි දන්නවා 1,40,000 ගුණ කරන්න ඕනේ 100ට 8. මේ දෙයට මේ දෙක කැපෙනවා. 0.02යි 3ක් ඉතුරුයි 11යි. 11,200යි. ඊයේද වරිපණම් බදු මුදල මාස 3 බැගින් වූ කාර්තු 4කින් ගෙවිය යුතු නම් අපෙන් ගන්න කාර්තුව. ඒතර අපි දන්නවා කාර්තුවක් කියලා කියන අවුරුද්දකින් 4න් පංගුවක්. නැත්නම් අපි දන්නවා අවුරුද්දට කාර්තු 4යි. එහෙනම් 11,200 4න් බෙදෙනවා. 4 ඒවා 2යි 8යි ඉතුරු 3යි 32කට 4 8යි 2,800යි. නිවස හිමිකරු නිවදිනට කාර්තුවට අදාළ බදු මුදල නොගියීම හේතුවෙන් අතිරේක දඩ මුදලක් සමග මෙච්චරක් මුදලක් ගෙවීම සිදුවේ. අතිරේකව ගෙනලා දඩ මුදල කාර්තුවට ගෙවිය යුතු මුදලෙන් කවර පර්සන්ටේජ් එක කියලා අහනවා. කවර ප්‍රතිශතයද කියලා අහනවා. ඒතර දැන් අපි බලන්න ඕනේ දැන් එයා අවුරුද්දකට අතිරේක දඩ මුදලක් සමග 3,200 කියලා තියෙනවනේ. ඒ කියන්නේ කාර්තුවකට. නමුත් කාර්තුවට ගෙවන්න ඕනේ කියන 2,800යි. අපි හොයන්න ඕනේ ඔහු ගෙවපු දඩ මුදල. එහෙනම් 3,024න් 2,800ක් අඩු කරනවා. එතකොට 4යි 2යි 2යි. ඒ කියන්නේ ඔහු ගෙවලා තියෙනවා රුපියල් 224ක දඩයක් ගෙවලා තියෙනවා. බලන්න ඕනේ දැන් එයා ඒ කියන්නේ දැන් එයා බලන්න ඕනේ එයා කීයෙන් ඒ කියන්නේ දැන් අපි දන්නවනේ 2,800 නේ බද්ද ගහන්නේ. එහෙනම් 2,800කින් බලන්න ඕනේ මෙයා කොච්චරද කියලා. 224යි. නම් පර්සන්ටේජ් එක ගන්න ඕනේ හින්දා මෙයාව 100ෙන් ගුණ කරන්න ඕනේ. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. දෙවරක් 14යි. දෙවරක් 1යි 1යි 2යි. දෙවරක් 7යි. දෙවරක් 5යි 6යි 108යි. අංක 3. 56 බෙදීම 7. කුමුරක් වල් නෙලීම සඳහා මිනිසුන් 8 දෙනෙකුට දින 14ක් ගත වෙන බව ඇස්තිමේතු ගත කරනවලු. මිනිස්සු සහ දින මිනිස්සු 8කට දින 14ක් යනවා. මිනිසුන් 8ක් දින 4ක් වැඩ කළ පසු මිනිස්සු තිදෙනෙක් වැඩට පැමිණියේ නැත. දැන් අපි බලන්න ඕනේ මේකේ කාර්ය කොච්චරද කියලා බලන්න ඕනේ. කාර්ය කියලා කියන්නේ මිනිස්සු දිනයි ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සු දිනයි ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ 8 වරක් 14. 8 වරක් 32කින් 2 දාන 3ක් ඉතුරු 11. ඒ කියන්නේ මේ සම්පූර්ණ කාර්යය මිනිස් දින 112යි. මම ඍජු කෝණාශ්‍රයක් හඳ ගන්නවා. ඒතර මේ සම්පූර්ණ කාර්යය මිනිස් දින 112යි. අපිට කියනවා මොකද්ද? මුලින්ම මිනිස්සු 8ක් දින 4ක් වැඩ කළා තියෙනවා. ඒ කියන්නේ 8 වරක් 32ක් වෙනවා. ඒ කියන්නේ මෙතනින් මිනිස් දින 32ක් ඉවර වෙලා. දැන් මේ ඔක්කොම 112නේ. එහෙනම් මේ ඉතිරි කාර්ය හොයන්න 112න් 32ක් අඩු කරන්න ඕනේ. 0.8යි. ඒ කියන්නේ මිනිස් දින තව 80ක් ඉතුරුයි. මුල් දවස් 4 මේ ටික ඉවර කරනවා. තව ටිකක් ඉතුරුයි. ඒ ටික තමයි 80. අපෙන් අහන අමතර දින ගාන. එහෙනම් බලන්න ඕනේ අපි මේ කාර්ය සමාන කරනවා මිනිස්සු ගුණ කිරීම දින වලට. එහෙනම් දැන් 80ක කාර්යයක් තියෙනවා. අපිට කියනවා මිනිසුන් තිදෙනෙක් වැඩට පැමිණි නැත. එහෙනම් මිනිස්සු දිනනේ. 3 දෙනෙක් කව නැහැ කියලා කියන්නේ 8න් 3ක් අඩු වුණාම 5යි. දින දාන්නේ නැහැ x. එහෙනම් 5යි ගුණ කිරීම x. දෙපැත්තම 5න් බෙදෙනවා. 5ට 5 කැපෙනවා. 5 ඒවා 1යි
30ට 6යි. ඒ කියන්නේ දින 16ක් එනවා. හැබැයි අපෙන් අහන්නේ අමතර දින ගාන. දැන් අපි දන්නවා සම්පූර්ණ වැඩේ දින 14ක්නේ. ඒකෙන් දින 4ක් කවර වුණා නේද? 4ක් මෙතනින් කවර වුණා. මේ ටිකට එනවා දින කීයක්ද? දින 16ක් යනවා. එහෙනම් මේ සම්පූර්ණ වැඩේ දින 20ක් ගිහිල්ලා. සම්පූර්ණ වැඩේ දින 20ක් ගිහිල්ලා 4යි 16 20යිනේ. හැබැයි අපි ප්ලෑන් කළේ දින 14. එහෙනම් 20න් 14ක් අඩු කරන්න. 20න් 14ක් නේ. 20න් 14ක් ඕ. ඒ කියන්නේ දැන් අපිට දැන් යන වෙලාව කොච්චරද? මෙතන 4යි මෙතන 16යි දැන් 20ක් ගිහිල්ලා. නමුත් අපි ප්ලෑන් කළේ දවස් 14ට. එහෙනම් අමතර දින ගාන 6යි. අමතර දින ගාන 6ක් එන්න ඕනේ. අපි ප්ලෑන් කළේ මෙතන 6 නෑ මෙතන 9 තියන්නේ. මම හිතනවා මෙතන printing mistake එකක් තියෙනවා කියලා. අපෙන් ගන්න අමතර දින ගානනේ. දැන් අපි ප්ලෑන් කළේ දින 14ට. අපි ප්ලෑන් කළේ දින 14ට. නමුත් මෙතන දින 4ක් යනවා. මෙතන දින 16ක් යනවා. එතකොට ඔක්කොම දින 20ක් ගිහිල්ලා 3 දින 20යි ප්ලෑන් කළේ දින 14න් දින 6ක් එන්න. මෙතන printing mistake එකක් කියලා හිතනවා. ඔව් printing mistake තමයි මෙතන 6 තමයි එන්නේ. මෙතන 6 දීලා නැහැ උත්තරේ. උත්තරේ එන්න ඕනේ 6 එන්න ඕනේ. ඉතින් ඒක පැහැදිලිව කියන්න පුළුවන් 6 පොඩි printing mistake එකක් තියෙනවා. පස්වෙනි ගාන අපිට කියනවා 6 ශ්‍රේණියට ගණිත උගන්වන ගුරුතුමිය එක හා සමානව කාඩ් බෝඩ් වලින් කපන ලද රතු පැහැති හැඩතල 3ක්. එහෙනම් මේක වෙන්න ඕනේ රතු 1 රතු 2 රතු 3. රතු 1 රතු 2 රතු 3. එහිදී සුමිත් කියන එක්කෙනා පෙට්ටියෙන් අහමුලස හැඩතලයක් ගෙන පාට බල ආපසු දානවා. එතකොට අපි මේක ලකුණු කරනකොට මේ ටික ඔක්කොම ලකුණු කරන්න ඕනේ. අවස්ථා දෙකේදීම වෙනස් වර්ණ. ඒ කියන්නේ පළමුව පාර රතු නම් ඊළඟ පාර වෙන්න ඕනේ රතුයි කහයිනේ. එහෙනම් පළමුව පාර රතු නම් දෙවෙනි පාර කහ වෙන්න ඕනේ. නේද? ඊට පස්සේ පළමුව පාර කහ නම් දෙවෙනි පාර රතු වෙන්න ඕනේ. මෙන්න මේ ටික. ඔක්කොම තියෙනවා 16ක්. 16න් 6යි. 16න් 6යි කියලා කියන්නේ 8න් 3යි. එක්තරා රෝගයක් සඳහා A සහ B ඖෂධ වර්ග දෙක භාවිතා කළ හැකිය. ඒ කියන්නේ A B භාවිතා කරන්න පුළුවන්ලු. ඒ ඖෂධයෙන් රෝගයේ සුව වීමේ සම්භාවිතාව 75%යි. එතකොට මෙතන භාගයක් නම් අපි දන්නවා මේ දෙකේම එකතුව එකක් වෙන්න ඕනේ. ඉතින් මෙයා භාගයක් වෙන්න ඕනේ. 175ක් කියලා කියන්නේ 4න් 3ක්. එහෙනම් මෙයා 4න් 3ක් නම් සුව වීම 4න් 3ක් නම් සුව නොවීම 4න් එකක් වෙන්න ඕනේ. 4න් එකක්. මෙයා 4න් 3යි නම් මෙයා 4න් එකක් වෙන්න ඕනේ. B ඖෂධයෙන් රෝගී සුවීම 60ක්. 60ක් කියලා කියන්නේ 20 3යි 20 5යි 5න් 3යි. 5න් 3යි නම් මේකත් එකක් වෙන්න ඕනේ. මෙයා 5න් දෙකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක අත්තක්. එක අත්තක් කියලා කියන්නේ එක්කෝ මේ අත්ත. ඒක එකක් වෙන්න ඕනේ. නැත්තම් මේ අත්ත එකක් වෙන්න ඕනේ. නැත්තම් මේ අත්ත එකක් වෙන්න. කියන්නේ ඒ හැම අත්තක්ම එකක් වෙන්න ඕනේ.
වෛද්‍යවරයෙක් A සහ B ඖෂධ වර්ග දෙකෙන් එකක් අහම ලෙසගෙන රෝගීට ලබා දුන් විට රෝගයේ සුව නොවීම දැක්වෙන රුක් සටහන පාත් දැක්වේ. සුවවීම සුව නොවීමනේ සුවවීම හෝ සුව නොවීම මෙතන ඉරක් එන්න ඕනේ. අපිට කියනවා මොකද්ද? A හෝ B ඖෂධ දෙකින්ම රෝගයේ සුව වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ A වුණු සුව වෙලා B වුණු සුව වීම. එතකොට A වලින් සුව වීම කියලා කියන්නේ A ඖෂධය අරගෙන මෙයා සුව වීම B ඖෂධය අරගෙන මෙයා සුව වීම. ඒ කියන්නේ මෙතනින් එනවා 2න් 1යි 4න් 3යි ගුණ වුණාම කීයක් එනවද? 8න් 3ක් එනවා. මෙතනින් එනවා 2න් 1යි 5න් 3යි. 10න් 3ක් එනවා. එහෙනම් 8න් 3යි 10න් 3යි ගුණ කරන්න ඕනේ. දෙකම 4 කරන්න පුළුවන් හින්දා මෙයාව මම 5න් ගුණ කරනවා 4න් ගුණ කරනවා. 15ට 40 12ට 40 40න් 27ක් එනවා. මෙන්න මේ. ඉතින් මේ මම ගොඩක් මේ පේපර් එකේ සාකච්ඡා කළේ අර ඔයගොල්ලෝගේ පොඩි ටෙස්ට් එකකට තමයි සාකච්ඡා කළේ. ඒ කියන්නේ Google form එකෙන් කරන එක්සෑම් එක තමයි මේක කළේ. ඉතින් ඒකේ link එක මම කියන්නේ මේ Google form එකේ link එක මම පහළ තියෙන description එකේ මම දානවා. මොනවාද මේ ඔයගොල්ලන්ට පුළුවන් ඕනනම් ඒ Google form එක අරගෙන පේපර් එක පොඩ්ඩක් කරලා ලකුණු පොඩ්ඩක් බලන්න පුළුවන්. ඒ වගේම යාළුවොත් එක්කත් මේ ඔයගොල්ලෝ මේ Google form එක පොඩ්ඩක් share කරගන්න. ඒ වගේම මේ වීඩියෝ එක share කරගන්න. ඒ වගේම ආපහු ඉල්ලා සිටිනවා මගේ YouTube channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වගේ පේපර් ගොඩක් තියෙන ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ඒ ටිකත් කරන්න කියලා ඔයගොල්ලන්ට කියනවා. මොකද ලකුණු ටිකක් වැඩි කරගන්න පුළුවන් මේ පේපර් සෙට් එක කළොත්. හරි. එහෙනම් හොඳින් පළමු වාරයට ඒ කියන්නේ 11 පළමු වාරයට මුහුණ දෙන්න. ලකුණු 80කට වඩා ගන්න. ඒගොල්ලන්ට සුබ වාර්තාවක් කරනවා. බොහොම ස්තුතියි.